තියෙන්නේ අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේදයෙන් කළමනාකරණය කියන වටිනාම පාඩම 12 වෙනි එකකට අදාළව සංවිධානකරණය කියන කළමනාකරණ මූලිකාංගය ආරම්භ කළා. සැලසුම්කරණයෙන් පස්සේ කළමනාකරණ ක්‍රියාවලිය තුළ ඊළඟ අදියර තමයි සංවිධානකරණය. මම කිව්වා සැලසුම්කරණයත් සංවිධානකරණයත් දෙකම අපේ ජීවිතවලට බද්ධ වෙච්ච සංකල්ප දෙකක්. ඒ කියන්නේ මමත් ඔබත් අතින් දිනපතාම නිරතුරුවම සැලසුම්කරණය සංවිධානකරණය කෙරෙනවා. දැන් ඔබ අපි හිතමු ගමනක් යනවා නම් අපි හිතමු ඔබ පාසල් යනවා. ගිහිල්ලා එන ගමන් අම්මලා තාත්තලා ඔයගොල්ලන්ට වැඩ පවරනවා. සමහරට ගෙදර සේවා බිල් පත් ටික ගෙවන්න. ලයිට් බිල ගෙවන්න. ටෙලිෆෝන් බිල් එක ගෙවන්න. ගෙදරට අවශ්‍ය මොනවා හරි බහන්න ගන්න. ඔබ සැලසුම් කරනවා පාසල ඉවරුනම් පස්සේ මේක පහසුවෙන් කරන ක්‍රමයක්. මුලින්ම අපි හිතමු ෆුඩ් සිටි එකට යනවා. බරු ටිකත් එතනින් ගන්නවා. එතන අපි හිතමු සේවා බිල් පතුත් ගෙවන්න පුළුවන්. එකක් ගෙවන්න පුළුවන්. එහෙනම් එකක් ගෙවලා ඊළඟ එක ළඟම තියෙන ටෙලි ෂොප් එකට ගිහිල්ලා ටෙලිකොම් බිල් එක ගෙවනවා. ඊට පස්සේ තාත්තගේ උපන්විඩේට අසවල් පුද්ගලයා හම්බෙන්න යනවා. මොකද්ද මේ කරන්නේ? සංවිධානකරණයනේ. අපේ මුළු ජීවිත කාලය පුරාම සැලසුම්කරණය සංවිධානකරණය ක්‍රියාත්මක කරනවා කියලා මම කිව්වා. මතකනේ? සංවිධානකරණයේදී කිව්වේ මොකද්ද? නිර්වචන විභාගයට අහනවනේ. ඒ කියන්නේ සංවිධාන ඉලක්ක නැත්තම් පරමාර්ථ හා අරමුණු සඵලදායී ලෙස ළඟා කර ගැනීම පිණිස නැත්තම් සඵලදායී ලෙස හා කාර්යක්ෂම ලෙස ළඟා කර ගැනීම පිණිස පුද්ගලයන් හා සම්පත් අතර විධිමත් සබඳතා ගොඩනැගීමේ ක්‍රියාවලිය. පුද්ගලයන් හා සම්පත් අතර විධිමත් සම්බන්ධතා ගොඩනැගීමේ ක්‍රියාවලිය තමයි සංවිධානකරණය කියලා කිව්වේ. ඒක සංවිධානකරණ පියවරයන් අපි කතා කරන්නේ 7ක්. ඒ පියවරයන් 7 මෙනෙහි කරාම මේ නිර්වචනේ නිකම්ම අපට මොකද වෙන්නේ? මනස තුළ පළපදියම් වෙනවා. සංවිධානකරණේ පියවරයන් 7 ගැන අවබෝධයක් නැත්තම් මේ නිර්වචනයත් අපෙන් මැකිලා යන්න පුළුවන්. තේරෙනවද? සංවිධානකරණේ පියවරයන් 7 අපි මානසිකව විනිවිද භාවයෙන් දැක්කම මේ නිර්වචනේ නිකම්ම අපට පිහිටනවා. සංවිධාන ඉලක්ක සඵලදායී ලෙස කාර්යක්ෂම ලෙස ළඟා කර ගැනීම පිණිස පුද්ගලයන් හා සම්පත් අතර නැත්නම් සේවකයන් හා සම්පත් අතර විධිමත් සබඳතා ගොඩනැගීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ තනතුරු ඇති කරලා තනතුරු වලට කාර්යයන් පවරලා බලතල දීලා අවශ්‍ය සම්පත් බෙදා දීලා ඒ කාර්යයන් ඔක්කොම සමායෝජනය කරාම මොකද වෙන්නේ? අන්න ඉලක්කවලට ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය හොඳින් ගමන් කරනවා. ඔක තමයි සංවිධානකරණය කරන්නේ. එතකොට අපි සංවිධානකරණයේ මූලික පියවර 7ක් කතා කරා. මම කිව්වා නිරන්තරයෙන්ම අහනවා බොහෝ විට ලබන අවුරුදු විභාගෙදී නම් 2022 විභාගෙදී පැහැදිලිවම සංවිධානකරණයේ පියවරයන් පැහැදිලි කිරීමේ ප්‍රශ්නයක් විභාගයට යොමු වීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. පළවෙනි පියවර මොකක්ද අපි කිව්වේ? work to be done. ඒ කියන්නේ කාර්ය හඳුනා ගැනීම. කාර්ය හඳුනා ගැනීම. අපි කියනවා ඕක සැලසුම් කරන්නත් එක්ක පටල ගන්න එපා. සැලසුම් කරන්නේදී කිව්වේ ඉලක්ක තීරණය කිරීමත් ඉලක්ක ළඟා කර ගැනීමට අදාළ උපාය මාර්ග නැත්නම් ප්‍රධාන කාර්යයන් නැත්නම් ප්‍රධාන කාර්ය තීරණය කිරීම. ඒ ප්‍රධාන කාර්යයනේ. තේරුණාද? දැන් මෝටර රථ නිෂ්පාදනය කිරීමකොත් ඒක ප්‍රධාන කාර්යය. ඒක තමයි සැලසුම් කරන්නේ තීරණය කරන්නේ. මෝටර රථ නිෂ්පාදනය කිරීම. මෙතන මේ work to be done කාර්යයන් හඳුනා ගැනීම කියන එකෙන් කරන්නේ ඒ මෝටර රථ නිෂ්පාදනය කිරීම තුල ප්‍රධාන කාර්යයන් කීපයක් අපි වෙන් කරගන්නවා. ප්‍රධාන කාර්යයන් කීපයක් වෙන් කරගන්නවා. එන්ජින් එක නිෂ්පාදනය කිරීම, චෙසිය නිෂ්පාදනය කිරීම, ඒ වගේම බඳ නැත්නම් බොඩිය නිෂ්පාදනය කිරීම. අන්න ඒ වගේ මූලික කාර්යයන් හඳුනා ගැනීම තමයි මොකද්ද? work to be done කියන්නේ. කාර්ය හඳුනා ගැනීම කියන්නේ. සංවිධානකරණයේ දෙවන පියවර වශයෙන් අපි කතා කරේ division of work වැඩ බෙදීම. ඒ කියන්නේ දැන් අර කිව්ව මූලික කාර්යයන් තුන. ඒ මූලික කාර්යයන් වඩා පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස ඉටු කිරීමට හැකි වෙන පරිදි සරල හා කුඩා නැත්නම් සරල කුඩා තාර්කික කාර්ය ඒකක බවට බෙදා වෙන් කරනවා. ඒක තමයි division of work වැඩ බෙදීම නැත්නම් සම විභජනය. ඒකෙන් වෙන්නේ මොකද්ද? රැකියා විශේෂීකරණයක් නිර්මාණය කරනවා. රැකියා විශේෂීකරණයක් බිහි කරනවා. ඇයි? සරල
සරලව තාර්කික ලෙස කුඩා කාර්යයන් වෙන් කරන්නේ එක එක ශ්‍රමිකයාගේ හැකියාවන් අනුව. එකිනෙක ශ්‍රමිකයාගේ දක්ෂතාවන් දැනුම පළපුරුද්ද දක්ෂතාවන් අනුව ඒ කාර්ය වඩා හොඳින් ඉටු කරන්න පුළුවන් වෙන තමයි ඒ වගේ කුඩා කාර්යයන් වලට බෙදා වෙන් කරන්නේ. ඒකෙන් වෙන්නේ මොකද එක් එක් කුඩා රැකියා කාර්යයන් එක් එක් පුද්ගලයාට දිගු කලක් තිස්සේ ඉටු කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ තුලින් එයා අත්දැකීම් ගොඩක් ලබනවා. ඒ නිසා කලක් යනකොට ඒ කාර්ය පිළිබඳව සාපේක්ෂ වශයෙන් අන් අයට වඩා ඉහළ විශේෂීකරණයක් දක්වනවා. ඒක තමයි රැකියා විශේෂීකරණ නැත්නම් ශ්‍රම විශේෂීකරණයක් ඇති වෙනවා කියලා කිව්වේ. තුන්වෙනි එක තමයි දෙපාර්තමේන්තුකරණය. දෙපාර්තමේන්තුකරණය. ඒ කිව්වේ මොකද්ද? සමාන ලක්ෂණ නැත්නම් පොදු ලක්ෂණ පදනම් කරගෙන රැකියා කාණ්ඩගත කරනවා. ඒ කියන්නේ එක හා සමාන ක්‍රියාවලීන්ට අයිති රැකියා නැත්නම් තනතුරු එකට එකතු ඒකාබද්ධ කරනවා. එතකොට අංශයක් නැත්නම් දෙපාර්තමේන්තුවක් ඇති වෙනවා. ඒක තමයි දෙපාර්තමේන්තුකරණය කියලා කිව්වේ. මතකද? ඊට අමතරව අපි කිව්වා බලතල සහ වගකීම් පැවරීම කියලා. බලතල සහ වගකීම් පැවරීම. ඩෙලිගේෂන් ඔෆ් පවර් කියලා කිව්වේ. ඒ කියන්නේ සංවිධාන ව්‍යුහයක් නැත්නම් සංවිධාන දූරාවලියක් හදනවා, ඇති කරනවා. ඒ කියන්නේ මොකද්ද? තනතුරු පද්ධතියක්. ඉහළ සිට පහළට අධිකාරිය බලතල ගලාගෙන යන ආකාරයට තනතුරු පද්ධතියක් ඇති කරලා ඒ තනතුරු පද්ධතියේ සෑම තනතුරකටම විධිමත් ලෙස ඒ කියන්නේ තනතුරට පැවරෙන රාජකාරීන් ඉටු කිරීමට ප්‍රමාණවත් අධිකාරියක් නැත්නම් බලතල නැත්නම් හිමිකමක් පවරනවා. එසේ පැවරීම තුළ ඒ තනතුරට පත්වන පුද්ගලයාට තනතුරට පැවරුණු කාර්යයන් නිසියාකාරව නැත්නම් කාර්යක්ෂම ලෙස ඉටු කර ඉහළ කළමනාකරණයට වාර්තා කිරීමට බැඳියාවක් නැත්නම් වගකීමක් ඇති වෙනවා. එහෙනම් තනතුරු ව්‍යුහයක් ස්ථාපිත කරලා බලතල පවරලා රැකියාවේ වගකීම් ඇති කිරීම තමයි බලතල සහ වගකීම් පැවරීම කියලා කියන්නේ. ඊට පස්සේ අපි කිව්වා ඊළඟ පියවර තමයි වැඩ කිරීමේ ක්‍රියාපටිපාටි හා ප්‍රමිති ස්ථාපිත කිරීම. වැඩ කිරීමේ ක්‍රියාපටිපාටි හා ප්‍රමිති ස්ථාපිත කිරීම. ඒ කිව්වේ එක් එක් තනතුරට අදාළව කුමක් කෙසේ කවදා කළ යුතුදැයි ප්‍රමිති ස්ථාපිත කිරීම. නැත්නම් තනතුරට අදාළව මොන වගේ කාර්යයන්ද කරන්න තියෙන්නේ? ඒ කාර්යයන් කොහොමද ඉෂ්ට කළ යුත්තේ? මොන වගේ කාලයක් තුල නිම කළ යුතුදැයි තීරණය කිරීම තමයි ප්‍රමිති ස්ථාපිත කිරීම කියලා කිව්වේ. එහෙම කරාම සෑම තනතුරකම ඉන්න සේවකයන්ට පැවරුණු කාර්යයන් නියමිත කාලයක් තුල නියමිත අපේක්ෂිත ආකාරයකින් කරන්න සිදු වෙනවා. Tamanට ඕන විදියට කාර්යයන් මගහරින්න බෑ. කාර්යයන් මන්දගාමීව කරන්න බෑ. නියමිත කාලයක් තුල නියමිත ක්‍රමවේදයන් අනුගමනය කරන්න බැදෙනවා. ඒ නිසා කාර්යක්ෂමතාවය අනිවාර්යයෙන්ම මෙතන නිර්මාණය වෙනවා. ඊළඟට අපි කිව්වා සම්පත් බෙදීම. දැන් තනතුරු ඇති කරලා බලතල දුන්නට ඒ බලතල ක්‍රියාත්මක කරන්න යම් සම්පත් අවශ්‍යයි. ගිණුම් ලිපිකරුවෝ ගත්තොත් ඒගොල්ලන්ට පරිගණක අවශ්‍යයි. ඇඩින් මැෂින් එකතු කිරීමයන්ට අවශ්‍යයි. කැල්කියුලේටර්ස් ගණකයන්ට අවශ්‍යයි. ලිපි ද්‍රව්‍ය අවශ්‍යයි. ඒ පහසුකම් දෙන්න ඕනේ. තේරුණාද? ඊට පස්සේ අපි හිතමු මෙකැනික් කෙනෙක් ගත්තොත් එයාට අනිවාර්යයෙන්ම යම් ආයුධ අවශ්‍යයි. මෙවලම් අවශ්‍යයි. වාහනේ අපි හිතමු එන්ජින් එක පරීක්ෂා කිරීමේ ටෙස්ට් මැෂින් එකක් පරීක්ෂණ යන්ත්‍රයක් අවශ්‍යයි. ඒ සම්පත් ලබා දෙන්න ඕනේ. ඒ සම්පත් දුන්නොත් තමයි තනතුරට පැවරුණු කාර්යයන් නිසියාකාරව ඉටු කිරීමේ හැකියාව ලැබෙන්නේ. අපි අවසන් වශයෙන් කිව්ව හත්වෙනි කාර්ය වශයෙන් සමායෝජනය සංවිධානකරණයේ වැදගත්ම කාර්යය තමයි සමායෝජනය කෝඩිනේෂන්. ඒ කියන්නේ මොකද්ද? සියලුම දෙපාර්තමේන්තු වල සියලුම රැකියා කටයුතු ඉලක්ක ළඟා කර ගැනීම දෙසට විධිමත්ව යොමු කරවීම තමයි සමායෝජනය කියන්නේ. කළමනාකරුවෝ, සුපරීක්ෂකවරු, වැඩමූලිකයින්, ටෙක්නීෂියන්, තාක්ෂණික ශිල්පීන් වැනි මධ්‍ය කළමනාකරුවන් සහ පළමු පෙළ නැත්නම් පහළ කළමනාකරුවන් විසින් සියලුම අංශවල සියලුම රැකියාවල කටයුතු ඉලක්ක ළඟා කර ගැනීම සඳහා යොමු කරනවා. නැත්නම් සමෝදානිත කරනවා. ඒකාබද්ධ කරනවා. ඒක තමයි සමායෝජනය කියන්නේ. සංවිධානකරණයේ වටිනාම කාර්යය ඕකයි. ඒ කියන්නේ සංවිධානකරණයේ සෙසු පියවරයන් 6 සාර්ථකව නිම කළත් සමායෝජනයේ අසාර්ථක වුණොත් මුළු සංවිධානකරණ ක්‍රියාවලියම මොකද වෙන්නේ? අසාර්ථක වෙනවා. තේරුණාද? ඒතර රැකියා විස්තර, රැකියා පිරිවිතර, නීති රීති කියන ප්‍රධාන ක්‍රම තුනකින් ඔය සමායෝජනය ඇති කරන්න පුළුවන් කියලා කිව්වා. ඊළඟට
අපි කිව්වා දැන් සංවිධානකරණය තුල තුන්වන කාර්ය වශයෙන් කිව්ව දෙපාර්තමේන්තුකරණය. ඒ කියන්නේ දෙපාර්තමේන්තුව ඇති කිරීම. අංශ බෙදාවෙන් කිරීම. ඒ කියන්නේ සමාන ලක්ෂණ පදනම් කරගෙන රැකියා කාණ්ඩගත කිරීම. එතකොට අංශ බිහි වෙනවා. ඒ දෙපාර්තමේන්තුව ඇති කිරීමේ ක්‍රම කීපයක් කිව්වා. විභාගයට ඒක නිතරම අහනවා. එකක් තමයි ශ්‍රීතමය පදනම. ෆන්ක්ෂනල් බේසිස්. ඒ කිව්ව මොකද්ද? එක් ව්‍යාපාරික කාර්යයන් ව්‍යාපාරික කාර්යයන් ඉටු කරන කාර්යයන් සමාන කාර්යයන් පදනම් කරගෙන සමාන කාර්යයන් කාණ්ඩගත කරනවා. එතකොට ශ්‍රීතමය වශයෙන් අංශ ඇති වෙනවා. උදාහරණයක් වශයෙන් නිෂ්පාදන අංශය. නිෂ්පාදන අංශය අමුද්‍රව්‍ය මිලදී ගැනීම, අමුද්‍රව්‍ය ගබඩා කිරීම, අමුද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවට භාවිතා කිරීම, භාවිතා කළ ඒවා නිමෙවුම් බවට පත් කිරීම, මේ වගේ සමාන කාර්යයන් එකතු කරම අන්න නිෂ්පාදන අංශයක් හැදෙනවා. ඊළඟට ප්‍රචාරණ වැඩසටහන් සකසීම, ඒ වැඩසටහන් ඇගීම, ප්‍රචාරණ දැන්වීම් පිළිල කිරීම, ප්‍රචාරණ දැන්වීම් යම් සංයෝජන මාධ්‍ය ඔස්සේ මුදල් ගෙවලා ප්‍රචාරය කරවීම වැනි කටයුතු එක්තැන් කරනවා. එතකොට මොකද වෙන්නේ? අලෙවිකරණ අංශය නැත්නම් ප්‍රවර්ධන අංශයක් නිර්මාණය වෙනවා. තේරුණාද? ඒ වගේම අරමුදල් සම්පාදනය, ඒ අරමුදල් යෙදවීම, අරමුදල් සම්පාදනය හා යෙදවීම පිළිබඳ ගිණුම් වාර්තා පවත්වාගෙන යාම. මූල්‍ය හා ගිණුම් අංශය. අන්න ඒ වගේ ශ්‍රීතමය පදනම යටතේ දෙපාර්තමේන්තුව ඇති කරන්න පුළුවන් කියලා කිව්වා. තව පදනමක් වුණා නිෂ්පාදිත පදනම. ප්‍රොඩක්ට් බේසිස්. නිෂ්පාදිත පදනම. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් නිපදවන නිමෙවුම් වල සමීපත්වය, සමානත්වය අනුව සමාන නිමෙවුම් එක් අංශ වලට බෙදාවෙන් කරනවා. දැන් පැන්සල්, පෑන්, ඉරේසර්ස්, කඩදාසි, ඒ වගේම ඔය පැන්සල් වගේ දේවල් Tamanට ආරක්ෂිතව තියාගන්න පැන්සල් කවර, ඒ බහඬ ඔක්කොම මොනවද? එකම කුලේවනේ, එකම පවුලේව. මොනවද? ලිපි ද්‍රව්‍ය. එහෙනම් අන්න ලිපි ද්‍රව්‍ය අංශය කියලා දෙපාර්තමේන්තුවක් ඇති වෙනවා. ඊළඟට විවිධ වූ රෙදිපිලි නිෂ්පාදනය කිරීම. ඒ රෙදිපිලි වලින් ඇඟලුම් නිෂ්පාදනය කරනවා නම් එහෙනම් රෙදිපිලි හා ඇඟලුම් අංශය කියලා දෙපාර්තමේන්තුවක් ඇති කරනවා. ඊළඟට අපි හිතමු ඔය විදුලි බල්බ, විදුලි ප්ලග්, ඒ වගේම ඉලෙක්ට්‍රික් අයිටම්, ඒ කියන්නේ බ්ලෙන්ඩර්ස් වෙන්න පුළුවන්, පොඩි ඒ කියන්නේ විදුලි පංකා වෙන්න පුළුවන්, ඒ ලෑම්ප් ෂේඩ්ස් වෙන්න පුළුවන්. ඒව නිර්මාණය කරන ඔක්කොම මොනවද? විදුලි උපකරණ අංශය. ඒ වගේ නිපදවන නිමෙවුම් වල සමානත්වය අනුව නිෂ්පාදිත අංශ වෙන් කරුත් අපි ඒකට කියනවා නිෂ්පාදිත පදනම මත දෙපාර්තමේන්තුව ඇති කිරීම. ලිපි ද්‍රව්‍ය අංශය, ආහාර පාන අංශය, රෙදිපිලි ඇඟලුම් අංශය, විදුලි උපකරණ අංශය, තේරෙනවද? ඒ වගේ ආංශික විග්‍රහය. තව අපි එකක් කිව්වා ගනුදෙනුකරු පදනම. කස්ටමර් බේසිස්, ඔන් කස්ටමර් බේසිස්. ගනුදෙනුකරු පදනම මතත් දෙපාර්තමේන්තුව ඇති කරනවා කියලා කිව්වා. විශේෂයෙන්ම බැංකුවලදී පාරිභෝගික සේවාංශය, ව්‍යාපාරික සේවාංශය කියලා අංශ දෙකක් තියෙනවා. පෞද්ගලික තමන්ගේ භාවිතයට ණය පහසුකම් ලබා ගැනීම, තැන්පතු බාර කිරීමේ දේවල් කරනවා. ඒක පාරිභෝගික සේවාංශය. ඒකට වෙනම අංශයක් තියෙනවා. ව්‍යාපාරිකයින් ව්‍යාපාරික ණයක් ගන්නවා. ඒක ටිකක් සීරියස් කේස් එකක්. ඒ ව්‍යාපාරික ණයවල පොලියත් වැඩි, කොන්දේසිත් වැඩි. තේරෙනවද? ඒගොල්ලන්ට ණය දෙන ව්‍යාපාරික අංශය. ඒ කස්ටමර්. එහෙනම් ගනුදෙනුකරුවා පාරිභෝගිකයෙක් නම් පාරිභෝගික සේවාංශය, ගනුදෙනුකරුවා ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාරික සේවාංශය කියලා අංශ දෙකක් යටතේ සර්විස් එක දෙනවා. තේරුණාද? දැන් ඔය සමහර ව්‍යාපාරවල තියෙනවා, සමහර විසම රාජ්‍යංශයේ ව්‍යාපාර ගත්තොත් අපි හිතමු මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගන්නකො, ඩිපාර්ට්මන්ට් ඔෆ් මෝටර් ට්‍රැෆික්. ඒකේ තියෙනවා අංශ කීපයක්. මොකක්ද? එකක් තමයි රීදුරු බලපත් නිකුත් කිරීමේ අංශය. ඒ වගේම රීදුරු බලපත් අලුත් වෙලා කිරීමේ අංශය. ඒ වගේම රථවාහන තාක්ෂණික පරීක්ෂාවකට ලක් කරලා ඒකට යෝග්‍යතා සාතික පිරිනැමීම. ඒක වෙනම අංශයක්. ඒකෙත් තියෙනවා ව්‍යාපාරික අංශය, පාරිභෝගික අංශය. දැන් අපි ඩ්‍රයිවිං ලයිසන් එකක් ගන්න ගියත්, හරිද? වාහනයකට අපිට ටෙස්ට් කරලා යෝග්‍යතා සාතිකයක් ගන්න ගියත් අපි යන්නේ අපේ පාවිච්චියෙන් ඒක පාරිභෝගික සේවා අංශය. ව්‍යාපාරිකයන්ට වෙනම අංශයක් පිළිලා තියෙනවා. ව්‍යාපාරික වශයෙන් මහා පරිමාණ ව්‍යාපාරවල රථ වාහන සම්බන්ධ සේවා සපයන. ඒ වගේ බෙදන්න පුළුවන්. ඊළඟට අපි තව පදනමක් කිව්වා ජියෝග්‍රැෆිකල් බේසිස්. භූගෝලීය පදනම මත. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා සපයන භූගෝලීය ප්‍රදේශය අනුව ඒ ප්‍රදේශවලට අදාළ සේවාව සපයන්න වෙන වෙනම අංශ පිහිටවනවා.
පළාත් මට්ටමින් නම් පළාත් මට්ටමින් දකුණු පළාත් අංශේ, නැගෙනහිර පළාත් අංශේ, උතුරු පළාත් අංශේ. ඒකෙත් වන දිස්ත්‍රික් දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය, මාතර දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය ආදී වශයෙන් බෙදලා එහෙනම් දකුණු පළාතට වෙනම අංශයක් ඒකෙත් උපංශ බෙදනවා දිස්ත්‍රික් වශයෙන්. තේරුණාද? තව එකක් කිව්වා මිශ්‍ර පදනම. මික්ස් බේසිස්. ඒ කියන්නේ ඔය වගේ පදනම් දෙකක්. එකක් අපි ගන්නවා භූගෝලීය ප්‍රදේශයේ භූගෝලීය පදනම අනුව අපි හිතමු දිස්ත්‍රික් වශයෙන් ගාලු දිස්ත්‍රික් සේවාංශය, මාතර දිස්ත්‍රික් සේවාංශය, කොළඹ දිස්ත්‍රික් සේවාංශය. ඒකෙත් බෙදෙන කොටස් වලට අපි හිතමු ලිපිද්‍රව්‍ය අංශය, විදුලි උපකරණ අංශය. එහෙනම් භූගෝලීය පදනම මත දිස්ත්‍රික් වශයෙන් අංශ බෙදුවා. යම් දිස්ත්‍රික් එකකට සේවය කරන එක දෙපාර්තමේන්තුවක් දැම්මා. ඒ දෙපාර්තමේන්තුව තව උප දෙපාර්තමේන්තුවක් දැම්මා ලිපිද්‍රව්‍ය, විදුලි උපකරණ, ආහාර පාන ආදී වශයෙන්. අන්න මිශ්‍ර පදනම. තව අපි එකක් කිව්වා ක්‍රියාවලි පදනම, ප්‍රොසෙස් බේසිස්. ඒ කිව්වේ කිසියම් නිෂ්පාදනයක් ආරම්භයේ සිට නිමාව දක්වා නිෂ්පාදන ක්‍රියාවලියේ එක් එක් අධීරයන්ට වෙන් වූ දෙපාර්තමේන්තු පිහිටවන එක. එක් එක් අධීරයන්ට වෙන් වූ දෙපාර්තමේන්තු ස්ථාපිත කරන එක තමයි ක්‍රියාවලි පදනම කිව්වේ. ඇඟලුම් කම්හලක ඉන්නවා ඩිසයිනර්ස්ලා. නැත්නම් නිර්මාණකරුවන්, මෝස්තර නිර්මාණකරුවන්. ඒගොල්ලන්ගේ ඩියුටිය තමයි එක එක වර්ගයේ කාලෙන් කාලට එක එක වර්ගයේ විලාසිතාවලින් යුක්ත එක එක මෝස්තර වලින් යුක්ත විශේෂම කාන්තා ඇඳුම් වලට ඒක අත්‍යවශ්‍යමනේ. ඇඳුම් පැළඳුම් නිර්මාණය කිරීම. ඉතින් ඒගොල්ලෝ පරිගණක භාවිතා කර හෝ නොකර දැන් නම් ගොඩක් භාවිතා කරනවා කරලා එක එක ඇඳුම් මෝස්තර නිර්මාණය කරනවා. ඒකට පස්සේ නිර්මාණය කළ කළමනාකාරීත්වය දෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන කළමනාකරු ඒක පරීක්ෂා කරලා ඒ හොඳ ඒවා අනුමත කරනවා, නැත්නම් රිජෙක්ට් කරනවා. කරලා ඒගොල්ලෝ පරිගණක මෘදුකාංගයක් තුල තේරෙනවා. විශේෂයෙන්ම ඩේටාබේස් පැකේජස් කියන පරිගණක මෘදුකාංගය තුල ගබඩා කරලා තියෙන අවශ්‍යලාට අරගෙන නිෂ්පාදනය සඳහා පාවිච්චි කරනවා. ඒ නිසා දැන් ඇඟලුම් කම්හල ගත්තොත් දැන් අද වෙනකොට හදන්නේ ඇඟලුම් මෝස්තර දෙකක ඇඳුම් විතරක් වෙන්න පුළුවන්. නමුත් තව මෝස්තර 20ක විතර ස්ටොක් එකක් ඒගොල්ලෝගේ තියෙනවා. ඒක උචිතම කාලෙදී ඒගොල්ලෝ එළියට දානවා. තේරුණාද? ඒකම ඇඟලුම් අංශේ රෙදි කපන්න වෙනම කටින් අංශයක් තියෙනවා. කපනෑ කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ වෙනම අංශයකට දානවා. මහානාය ගොඩක් ඉන්නවා. සෝවින් ඩිපාර්ට්මන්ට් වෙනම අංශයක් දානවා. පැකින් එක අයන් කරලා පැක් කරන එක වෙනම අංශයක්. ඒ වගේ නිෂ්පාදන ක්‍රියාවලිය එක් එක් අධීරයන්ට වෙන වෙනම අංශ පිළිතුරු එක තමයි ක්‍රියාවලි පදනම මත දෙපාර්තමේන්තුව ඇති කිරීම කියලා කිව්වේ. ඒ වගේ අපි වටිනා විෂය කරුණු කීපයක් කතා කරා. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කතා කරනවා සංවිධානකරණයේ ප්‍රයෝජන. සංවිධානකරණ ප්‍රයෝජන. දැන් සංවිධානකරණයට අදාළව අපි මූලික පියවර ටික කතා කළානේ. දැන් මේ ඕගනයිසින් වලදී තියෙන වාසි. සැලසුම් කරාම තිබු වාසි කතා කරානේ. ඒ වගේම සංවිධානකරණෙත් වාසි තියෙනවා. මොනවද ප්‍රයෝජන? පළවෙනි එක තමයි ආයතනයේ අපේක්ෂිත පරමාර්ථ හා අරමුණු සාක්ෂාත් කර ගැනීමට සහාය වෙනවා. නැත්තම් පහසු වෙනවා. තේරෙනවද? සහාය වෙනවා. එහෙම නැත්තම් පහසු වෙනවා. පහසු වීම. ඇත්තටම සංවිධානකරණයක් නොතිබුණා නම් අපේක්ෂිත ඉලක්ක නැත්තම් පරමාර්ථ අරමුණු පහසුවෙන් සාර්ථක කරගන්න බෑ. දැන් ක්‍රිකට් ටීම් එකක්, ක්‍රිකට් කණ්ඩායමක් ගත්තම ඒක සංවිධානයක්. ඒක ඇතුලේ සංවිධානකරණයක් තියෙනවනේ. ඕවර් 20ක් නම් පළවෙනි ඕවර් 5 ගානේ දෙපැත්තෙන් දානවා පන්දු යවනු දෙන්නෙක්. ඊළඟට තව දෙන්නෙක් දානවා ඊළඟට. තවත් දෙන්නේ ඔහොම වෙන් කරනවානේ. මේකල බලනවා දැන් පළවෙනි පන්දු ඕවර 2 විතර යවනකොට එයාට රිදෙන්න ගහනවා නම් එයා වෙනුවට ඊළඟ කෙනෙක් ආදේශ කරනවා. තේරුණාද? ආදේශ කළා මේ විකට් එක කොහමද දවා ගන්න. ඒ වගේම කරුණු රකින්නෙක් ඉන්නවා. ඒ වගේම ගලි, සිලිවිඩෝන්, සිලි පොයින්ට් කියන ස්ථාන සෙල්ලම් කරන්න දැන් පන්දු රකින්න දක්ෂතාවය තියෙනවා. ඒගොල්ලන්ට ඒ තැන් බාර දෙනවා. මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම තරගයේ හොඳ අතර හැරෙනවා. හොඳින් පවත්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. තේරෙනවද? එහෙනම් අපේ ඉලක්කය තරගයේ ජයග්‍රහණය, ඒ ජයග්‍රහණය පහසුවෙන්ම ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නොවි හිතුණුලාට මම මේ ඕවර් එක කරන්නම්. අපි ගමේදී එහෙමනේ සෙල්ලම් කරන්නේ. මේ ඕවර් එකත් මං කරන්නම්. මම මෙතන පන්දු රකින්නම්. එහෙම හිතුණු විදිහට එකිනෙකා ක්‍රියාත්මක වෙන්නොත් අනිවාර්යයෙන්ම මෙතන ජයග්‍රහණයක් කියන එක අපෙන් ඈත් වෙනවා. එහෙනම් නායකයෙක් ඉන්නවා, උපනායකයෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ඉල්ලීම සහ නියෝග මත ක්‍රීඩකයෝ වැඩ කරනකොට ජයග්‍රහණය පහසුවෙන් ළඟා වෙනවා. ඒක තමයි මේ පළවෙනි එකෙන් කියන්නේ.
පැහැදිලිද? දෙවෙනි එක තමයි සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට පදනමක් වීම. දැන් සැලසුම්කරණයයි සංවිධානකරණයයි එකිනෙකට සම්බන්ධයි. කළමනාකරණයේ මූලිකාංග 4 එකිනෙකට සම්බන්ධ ඒවානේ. සම්බන්ධ නැති වෙන්න බෑනේ. සැලසුම්කරණයයි සංවිධානකරණයයි සම්බන්ධයි. සැලසුම්කරණය මෙහෙයවීම සම්බන්ධයි. කොටින්ම සැලසුම්කරණය සෙසු කළමනාකරණ මූලිකාංග 3ම සාර්ථක කරගන්න ඉඳුරාම දායකත්වය ලබා දෙනවා. තේරෙනවනේ? එතකොට සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කරන්න පදනම දෙන්නේ සංවිධානකරණය. කෙතරම් හොඳින් සැලසුම් කරලා උසස් ගණයේ සැලසුමක් හැදුවත් ඒ සැලසුම නිසියාකාරව ක්‍රියාත්මක කරවන්නේ මොකෙන්ද? සංවිධානකරණය. සංවිධානකරණයක් නොතිබුණා නම් සැලසුම නාමික සැලසුමක් පමණයි. ඒ සැලසුම ක්‍රියාකාරී ජීවමාන සජීවී සැලසුමක් බවට පත් කරන්න මොකෙන්ද? සංවිධානකරණය. පැහැදිලිනේ? ඊළඟට වැඩ බෙදීමෙන් නැතිවන කාර්ය විශේෂීකරණය නිසා ඵලදායීතාවය ඉහළ නංවා ගන්න පුළුවන්. දැන් සංවිධානකරණයේදී වැඩ බෙදනවානේ. ඒ කියන්නේ මුලින්ම කාර්යයන් හඳුන ගන්නවා. කළ යුතු මූලික කාර්යයන් හඳුනගෙන ඒ මූලික කාර්යයන් එක එක සේවකයින්ගේ දැනුම පළපුරුද්ද හැකියා කියන දක්ෂතා ඉලක්ක කරලා තේරෙනවද? එක් සේවකයාට වඩා හොඳින් ඉටු කළ හැකි වන පරිදි සරල තාර්කික කුඩා කාර්යන් බවට පත් කරන බෙදෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? එක් සේවකයෙකුට දිගු කලක් යම්කිසි කාර්යයක් ඉටු කරන්න අවස්ථාව උදා වෙනවා. ඒකෙදි වෙන්නේ එකම කාර්යයක දිගු කලක් නියැලීම නිසා ඒ කාර්ය අන් අයට සාපේක්ෂව ඉතා ගුණාත්මක ලෙස උසස් ලෙස ඉටු කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ කාර්ය විශේෂීකරණයක් ඇති වෙනවා. මොකද වෙන්නේ? එක් කාර්යයට ඒ දක්ෂතා ඇති අය සම්බන්ධ වෙලා ඉතා ගුණාත්මක ලෙස, ඉතා වේගවත් ලෙස අඩුම සම්පත් ප්‍රමාණයක් භාවිතා කරලා අඩුම පිරිවැයකින් නිෂ්පාදනය කිරීමේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? ආයතනයේ ප්‍රොඩක්ටිවිටි එක ඵලදායීතාවය ඉහළ යනවා. අඩු යෙදවුම් වලින් වැඩිම නිමවුම් ප්‍රමාණයක් බිහි කරගන්න අවස්ථාව ලැබෙනවා. අන්න ඒක උදා වෙන්නේ මොකක් නිසාද? සංවිධානකරණය. සංවිධානකරණය කියන කළමනාකරණේ වටිනාම ශ්‍රීතේ නිසා තමයි එම තත්ත්වය උදා වෙන්නේ. සංවිධානකරණයක් දියත් නොවුනා නම් ඒ ඵලදායීතාවය වර්ධනය කිරීමේ ඉලක්කය නැත්නම් උත්සාහය මොකද වෙන්නේ? සිහිනයක් පමණයි. තේරුණානේ? ඊළඟට බලතල සහ වගකීම් බෙදා හැරීමෙන් තනතුරු වලට අදාළ කාර්ය සාර්ථකව ඉටු කරගත හැකි වීම. දැන් සේවකයින්ගේ දක්ෂතා නිවැරදිව හඳුනගෙන ඒ සේවකයාගේ දක්ෂතානු වඩාත්ම හොඳින් සාපේක්ෂව වශයෙන් අන් අයට සාපේක්ෂව වඩාත් හොඳින්, ඒ කියන්නේ වඩා ඉහළින් ගුණාත්මක ලෙස මේ කාර්යයන් ඉටු කිරීමේ හැකියාව සේවකයන්ට තිබුණා උනත් ඒ සේවකයන්ට බලතල දෙන්නේ නැත්තම්, බලතල තුලින් වගකීම් ඇති කරන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම සාර්ථකව කාර්ය නිම කරගන්න බෑ. නමුත් දෙපාර්තමේන්තුකරණයේදී සෑම සේවකයෙකුටම තමන්ට පැවරුණු රාජකාරීන් ඉටු කරන්න ප්‍රමාණවත් බලතල ලබා දෙනවා. බලතල කියන්නේ මොකක්ද? අධිකාරිය. අධිකාරිය කියන්නේ මොකක්ද? විධිමත් ලෙස තනතුරේ කාර්යන් ඉටු කරන්න අවශ්‍ය නීතිමය හැකියාවන් ලබා දෙනවා. දැන් මට නෛතික හැකියාවක් දෙන්නේ නැති තාක්කල් මට ඒ පැවරුණු කාර්ය කරන්න බෑනේ. මම පාසලේ උගන්වන්න ගියාම පළවෙනි දවසේම මට ටයිම් ටේබල් එකක් දුන්නේ නැහැ. හරිද? මට යම් කිසි පන්ති කියලා උගන්වන්න දුන්නෙත් නැහැ. මම දවසේම පුස්තකාලය ගත කරා. ඇයි මට වැඩක් නැහැනේ. නමුත් මට බලතල දුන්නොත් ටයිම් ටේබල් එක ප්‍රින්සිපල් අතර දීලා මට කියන මෙන්න මේ පන්තිවල මෙන්න මේ කාල පරිච්ඡේදය කියලා මෙන්න මේ විෂය කරු උගන්වන්න. අන්න දැන් මට බලතල දුන්නා. දැන් නිකන් ඉන්න පුළුවන්ද? බෑ. මම උගන්වන්න ඕනේ. එහෙනම් අන්නේ බලතල සහ වගකීම් බෙදහැරීම නිසා තනතුරට දාලා කටයුතු සාර්ථකව නිම කරගන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම කෙරෙනවා. මොකද බලතල සහ වගකීම් නිසියාකාරව ලබා දෙන්නේ නැහැ සුළු පරිමාණ ව්‍යාපාරයක නම්, අවිධිමත් සංවිධානයක නම්. එහෙනම් හැමෝගෙම උපරිම ලෙස වැඩ ගන්න බෑ. බලතල සහ වගකීම් පැවරීම තුළ සෑම සේවකයෙක්ම අනුන්ගේ දේවල් සොයා බලන්නේ නැතුව තමන්ට පැවරුණු කාර්ය ඊටාම ඕනෑකමින් නිම කරලා ඉහළ කළමනාකරණයට වාර්තා කරන්න ක්‍රියාත්මක වෙනවා. ඊළඟ එක තමයි කාර්ය ඉටු කිරීමට අවශ්‍ය සම්පත් බෙදා හැරීමෙන් සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත හැකි වීම.
දැන් සංවිධානකරණයේදී තනතුරු පද්ධතියක් ඇති කරලා එක සමාන තනතුරු එකට කාණ්ඩගත කරලා දෙපාර්තමේන්තුව ඇති කරලා ඒ තනතුරු වලට බලතල සහ වගකීම් ස්ථාපිත කරනවා. බලතල පවරලා ඒ බලතල අනුව වැඩ කරන්න මේ වගකීමක් ඇති කරනවා. ඒ ඇති කරාට මදි අවශ්‍ය සම්පත් බෙදා දුන්නේ නැත්තම්. එහෙනම් පවතින සීමිත සම්පත් ඒ සෑම තනතුරකටම අවශ්‍ය ප්‍රමාණයෙන් නැත්නම් ප්‍රශස්ත ලෙස අඩුත් නැති වැඩිත් නැති වෙන ආකාරයෙන් සම්පත් බෙදා දීමක් කරනවා. ඒ නිසා සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. එහෙම සම්පත් බෙදාවෙන් කිරීමක් කළේ නැත්නම් සේවකෝ සුළු පිරිසක් පමණක් ඒ සම්පත් භුක්ති විඳින්න පුළුවන්. එයාලගේ පෞද්ගලික භාවිතනත් ඒ සම්පත් පාවිච්චි කරනවා. සම්පත් සොරකම් කිරීම වැනි දේවල් ඒගොල්ලෝ පෙළඹෙනවා. සම්පත් නාස්තියක් කරනවා. දැන් නෑ. දැන් තියෙන සම්පත් ටික සෑම තනතුරකම වැඩ කරන අයට අවශ්‍යතාවය අනුව ප්‍රමාණාත්මකව බෙදා දෙනවා. අන්න එහෙනම් සම්පත් අතිරික්තයක් නෑ. සම්පත් අපිට වංච කරන්න බෑ. අපිට වැඩ කරන්නයි මේ සම්පත් දුන්නේ. අපි වැඩ කරනවා. එහෙනම් සම්පත් නාස්තිය නැති වෙලා සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න අවස්ථාව උදා වෙනවා. ඊළඟට 6 වෙනි එක. ආයතනයේ සියලු ක්‍රියාකාරකම් එහි පරමාර්ථ කරා යොමු කිරීම මගින් පුද්ගලයන් කණ්ඩායම් මහා දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණයක් ඇති වීම. තේරෙනවනේ? ආයතනයේ සියලු ක්‍රියාකාරකම්. ඒ කියන්නේ සියලු මංශවල සියලු ක්‍රියාකාරකම් පරමාර්ථ දෙසට යොමු කරනවා. කියන්නේ පරමාර්ථ ළඟා කර ගැනීම දෙසට අපි කොහොම යොමු කරනවා කියලා. කළමනාකරෝ සුපරීක්ෂකෝ ඉදිරිපත් වෙලා ඒ කිරීම මගින් පුද්ගලයන් කණ්ඩායම් එක්ක තනි සේවකයින් නැත්නම් සේවක කණ්ඩායම් වැඩ කණ්ඩායම් පුද්ගලයන් නැත්නම් වැඩ කණ්ඩායම් හා දෙපාර්තමේන්තුව අතර හොඳ සම්බන්ධීකරණයක් ඇති වෙනවා. තේරුණාද? හොඳ සම්බන්ධීකරණ නිර්මාණය වෙනවා. මෙන්න මේ වගේ වැදගත්ම ප්‍රයෝජන කීපයක් සංවිධානකරණය තුලින් ලබන්න පුළුවන්. මෙච්චර කරන්නේ තවත් තියෙනවා. මේ සංවිධානකරණය ඉතා කාර්යක්ෂම ලෙස නිවැරදි ලෙස ක්‍රියාත්මක වෙනවා නම් ඊළඟ කළමනාකරන මූලිකාංගය වන මෙහෙවීමේ කටයුතු මොකද වෙන්නේ? පහසු වෙනවා. මෙහෙවීමේදී වෙන්නේ sannivedanaය, අභිප්‍රේරණය, නායකත්වයේ තුලින් සහකරුවන්ට තමන්ගේ රාජකාරීන් නිසි ආකාරව කරන්න හොඳ මඟ පෙන්වීමක් කරලා ඒගොල්ලෝ වැඩට පොළඹවන එකයි කරන්නේ. ඉතින් ඒ දේ කරන්න හොඳ සංවිධානකරණයක් තියෙන්න බෑ. සංවිධානකරණය තුල වෙන වෙනම අංශ පේන්න ඕනේ. එක එක තනතුරු පේන්න ඕනේ. තනතුරු වලට පැවරුණු රාජකාරී පේන්න ඕනේ. ඒගොල්ලන්ගේ වගකීම් පේන්න ඕනේ. ඒ අංශ දැක්කොත්, තනතුරු දැක්කොත්, තනතුරු වලට අයිති වගකීම් ටික දැක්කොත් තමයි අන්න නායකත්වයේ දීලා තොරතුරු සංවේදනය කරලා අවශ්‍ය උපදෙස් දීලා අවශ්‍ය පෙළඹවීම කරලා වැඩ ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඊළඟ පියවර වන මෙහෙයවීමේ ක්‍රියාවලිය වඩා සඵලදායක ක්‍රියාවලියක් බවට පත් කරගන්නත් අනිවාර්යයෙන්ම සංවිධානකරණය පදනමක් වෙනවා. තේරුණාද? ඊළඟ කළමනාකරන මූලිකාංගය වන මෙහෙයවීමේ ක්‍රියාවලිය සඵලදායී හා කාර්යක්ෂම ලෙස සිදු කර ගැනීමට අවශ්‍ය පදනම අනිවාර්යයෙන්ම සංවිධානකරණය මගින් ලබා දෙනවා. ඒකත් ප්‍රධානම වාසියක්. අපිට ඒකත් ලියන්න පුළුවන් මෙතන. තේරුණාද? හැබැයි නෑ නෝ. අපි මෙතනම ලියමු එක ටිකක්. හත්වෙනි එකක් අසම ලියන්න පුළුවන්. මෙහෙයවීමේ කළමනාකරන මූලිකාංගය කාර්යක්ෂම ලෙස ඉටු කිරීමට අවශ්‍ය පදනම ලබා දීම. සංවිධානකරණය නැත්තම් මෙහෙයුමත් හරියට කරන්නේ නැහැ. සංවිධානකරණය නැත්තම් සැලසුම් කරන්නත් බොරු වෙනවා. සැලසුමත් අක්‍රිය වෙනවා. නැත්නම් නාමික සැලසුමක් වෙනවා. ඒ කියන්නේ ප්‍රතිඵල දෙන ක්‍රියාකාරී ජීවමාන සැලසුමක් වෙන්නේ සංවිධානකරණය නිසා. ඉදිරි පියවර වල මෙහෙයවීමේ ක්‍රියාවලියත් සාර්ථක කරන්න අනිවාර්යයෙන්ම මූලිකත්වයවරම දාන්නේ සංවිධානකරණය මගින්. ඒ වගේ ප්‍රධාන ප්‍රයෝජන කීපයක්ම තියෙනවා සංවිධානකරණය මගින් ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? තව ඉතින් අතුරු දේවල් තියෙනවා.
ව්‍යාපාර තරගයට මුහුණ දෙන්න පුළුවන්. අපි හොඳින් සංවිධානය වෙන විට අපිට තරඟකරුවන් අභිබවා පුළුල් වෙළඳපොළක් දිනා ගන්න පුළුවන්. සම්පත් නාස්ති අඩු කරලා, පිරිවැය අඩු කරලා ලාභදායීත්වය වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට සංවිධානකරණය හොඳ නම් ව්‍යාපාරයේ දීර්ඝකාලීන පැවැත්ම ස්ථාවර වෙනවා. ඒ කියන්නේ සෑහෙන කාලයකට මේ ව්‍යාපාරේ වටන්න බෑ. තේරුණාද? අනික සංවිධානකරණය හොඳ නම්, ඕගනයිසින් හොඳ නම් අනිවාර්යයෙන්ම ගනුදෙනුකරුවෝ විශාල පිරිසක් ආකර්ෂණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකෙන් පුළුල් වෙළඳපොළක් දිනා ගන්න පුළුවන්කමත් ලැබෙනවා. දැන් ඔය තියෙන්නේ එක එක ක්‍රීඩා සමාජ, එක එක ක්‍රීඩා සමාජවල ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ඇතැම් වෙලාවට අවුරුදු දෙක තුනකට පස්සේ තක් ගාලා වෙනත් එකකට මාරු වෙනවා. අපි හිත යටින් ඒගොල්ලන්ට දොස් කියනවා. බලන්නකො මට මුල මතක නැහැ. හිටපු තැනට පයින් ගහලා ගියා කියලා නෑ. සමහර විට ඒ ක්‍රීඩා සමාජයේ සංවිධාන ක්‍රියාවලිය දුර්වලයි. අවශ්‍ය සම්පත් ලැබෙන්නේ නැහැ. පහසුකම් ලැබෙන්නේ නැහැ. අවශ්‍ය මොනවද උපදේශන සේවා ලැබෙන්නේ නැහැ. බලතල ලැබෙන්නේ නැහැ. හොඳ පුහුණුකරු ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට අපේ ක්‍රීඩා කුසලතා මොකද වෙන්නේ? මොහත් කරගන්න ඕක. කෙසේවත් තියෙන කුසලතා ගිලිහිලා යන්න පුළුවන්. ඒ නිසා එවැනි හොඳ සංවිධාන ක්‍රියාවලියක් දියත් කරන ක්‍රීඩා සමාජයකට අපි යොමු වෙන්නේ නිසා. ඒකේ තේරුම එහෙනම් හොඳ සංවිධාන ක්‍රියාවලියක් තියෙනවා නම් ඒ සංවිධාන ක්‍රියාවලිය ප්‍රශස්ත බව දැකලා ගනුදෙනුකරුවෝ වශී වෙනවා. ගනුදෙනුකරුවෝ පහසුවෙන් ආකර්ෂණය කරලා පුළුල් වෙළඳපොළක් දිනා ගන්න අවස්ථාව ලැබෙනවා. ඒකත් ඕනලියක ප්‍රධාන උත්තරයක්. අන්තිම වශයෙන් ලියමු ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය හා ආකර්ෂණය ඒගොල්ලෝ මෙහෙට අපේ ව්‍යාපාරයට එන්න පෙළඹෙනවා. ආකර්ෂණය තුලින් ස්ථාවර හා පුළුල් වෙළඳපොළක් දිනාගත හැකි වීම. පැහැදිලි වගේ තවත් තියෙනවා මේව තමයි ප්‍රධාන වාසි සංවිධානකරණයේදී ලැබෙන. අපි ඊළඟට බලමු සංවිධානකරණයේදී සිදු විය හැකි දුර්වලතා සීමාවන්. දැන් ඉස්සෙල්ලා අපි කතා කරේ ප්‍රයෝජනනේ. සංවිධානකරණයේ ප්‍රයෝජන වගේම දුර්වලතාවක් තියෙන. කියන්නේ සංවිධානකරණයේ දුර්වලයි කියන එක නෙවෙයි. සංවිධානකරණයේ අර ඵලදායී ලෙස නිවැරදි ලෙස ක්‍රියාත්මක කරලා සංවිධානකරණයෙන් ලැබිය හැකි වාසි ලබා ගන්න බැරි වෙන හේතු මේ කියන්නේ. තේරුණාද? මං කියන එක තේරුණා නේද? සංවිධානකරණයේ දුර්වලයි කියන එක නෙමෙයි මේ කියන්නේ. සංවිධානකරණයේ හොඳ විධිමත් ක්‍රියාවලියන්නේ. කළමනාකරන ක්‍රියාකාරකම් හතරම විධිමත්නේ. නමුත් මේ විධිමත් වූ සංවිධාන ක්‍රියාවලියෙන් අපේක්ෂිත ප්‍රතිඵල ප්‍රයෝජන ගන්න බැරි වෙන්න හේතු කාරණා තියෙනවා. එවන් හේතු කාරණා තමයි අහන්නේ. පැහැදිලිනේ? පළවෙනි එක තමයි කාර්යයන් නිවැරදිව හඳුනා නොගැනීම. කාර්යයන් නිවැරදිව හඳුනා නොගැනීම. අපි කිව්වේ සංවිධානකරණයේ පළවෙනි කාර්යය work to be done. කාර්යයන් හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ සැලසුම් කරණයෙන් ඉටු කළ යුතු මූලික කාර්ය ටාස්ක් එක තීරණය කළා. ඒ මූලික කාර්යයටතේ ඉටු කිරීමට සිදුවන ප්‍රධාන උප ක්‍රියාකාරකම් නිවැරදිව අපි හඳුනා ගන්නවා. ඒ නිවැරදිව හඳුනාගත්තොත් තමයි එක එක තනතුරු වලට පත්වන සේවකයින්ගේ හැකියාවන් අනුව වඩා තාර්කිකව සරලව පහසුවෙන් ඉටු කළ හැකි කුඩා කාර්යයන් වලට බෙදන්න පුළුවන්. නැත්නම් ශ්‍රම විභජනයක් කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රධානම දේ තමයි කාර්යයන් නිවැරදිව හඳුනා ගන්න ඕනේ. කාර්යයන් නිවැරදිව හඳුනාගත්තේ නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම මොකද කරන්නේ? වැඩ බෙදීමත් අසාර්ථකයි. වැඩ බෙදීමත් වරදිනවා. ශ්‍රම විභජනයත් වරදිනවා. එහෙනම් සේවකයන්ගේ දක්ෂතා වලින් අපට උපරිම ප්‍රයෝජන ගන්න හැකියාවක් ලැබෙනවා. මොකද වැරදි කාර්යයන් තමයි අපි හඳුනාගත්තේ. කාර්යයන් බෙදුවේ වැරදි ආකාරයට. එහෙනම් සේවකයන්ටත් ඒ වැරදි ආකාරයෙන් බෙදපු කාර්යයන් ගියාම සේවකයන්ගෙන් උපරිම කාර්යක්ෂමතාවයක් අපට ලබා ගන්න බැරි වෙනවා. තේරෙනවනේ? දැන් සමහර අපි හොඳට සල්ලි වියදම් කරලා ඊටාම හොඳින් සම්පත් ඒක රාශී කරලා පිළිවෙලකට ව්‍යාපාර ආරම්භ කරනවා. නමුත් වැඩ බෙදීම අසාර්ථකයි. කාර්යයන් බෙදීම අසාර්ථකයි. තේරුණාද? කාර්යයන් හඳුනා ගැනීම අසාර්ථකයි. කාර්යයන් හඳුනා ගැනීම අසාර්ථක නිසා එක් සේවකයකට කාර්යයන් බෙදීමත් වැරදුනා. එතකොට වැඩක් කරන්න බෑ.
ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. දෙවැනි එක තමයි කාර්යයන් ශ්‍රම විභජනය හා ශ්‍රම විශේෂීකරණය පදනම් කර නොගෙන බෙදාවෙන් කිරීම. අන්න. පදනම් කර නොගෙන පදනම් කරගෙන නම් ප්‍රශ්නයක් නෑ. පදනම් කර නොගෙන බෙදාවෙන් කිරීම. කාර්යයන් ශ්‍රම විභජනය හා ශ්‍රම විශේෂීකරණය පදනම් කර නොගෙන බෙදාවෙන් කිරීම. අනිවාර්යයෙන්ම කාර්යයන් අපි වෙන් කරන්න ඕනේ ශ්‍රම විභජනයට අනුව. ශ්‍රම ඩිවිෂන් ඔෆ් ලේබර් කියන කන්සෙප්ට් එකට අනුව. ශ්‍රම විභජනය වෙන්නේ කිසියම් මූලික කාර්යයක් උපකාරයන් වලට බෙදෙනවා. ඒ උපකාරයන් එක ඒ උපකාරයන් කෙරෙහි දක්ෂතා ඇති උනන්දු ඇති සේවකයන් හඳුනාගෙන ඒගොල්ලන්ට පැවරීම සඳහා. නැත්තම් එක කාර්යයන්ට දක්ෂතාවක් සහ උනන්දුවක් දක්වන සේවකයන් හඳුනගෙන ඒ තනතුරුවලදී ඒ සේවකයාගේ දක්ෂතාව සහ උනන්දුව අනුව උපරිම ඵලදායීතාවකින් යුතුව ඉෂ්ට කළ හැකි කාර්යයන් බවට පත් කරන්න ඕනේ. ඒක තේරෙනවද? ඒ කියන්නේ ශ්‍රම විභජනය කරන්නම් වාලේ වැඩ බෙදලා හරියන්නේ නැහැ. සේවකයාගේ දක්ෂතාවය, දැනුම, අනික උනන්දුව. ඒ තුන දිහා බලලා තුනට ගැළපෙන ආකාරයෙන් වැඩ බෙදුවොත් තමයි සාර්ථක වෙන්නේ. එහෙනම් වැඩ බෙදීම එහෙම නොකළොත් අපි කියනවා වැඩ බෙදීම නැත්නම් විභජනේ වැරදි. අනික ශ්‍රම විශේෂීකරණය. දැන් අපි හිතමු අපිට කාර්යයන් බෙදා වෙන් කරන්න පුළුවන් එක් සේවකයෙකුට මේ සතියේ එකම කාර්ය පවරනවා. ඊළඟ සතියේ තව කාර්යයක්. ඊළඟ සතියේ තව කාර්යයක් සාර්ථක වෙන්නේ නැහැ. එතකොට සේවකයා මොකද වෙන්නේ? ශ්‍රම විශේෂීකරණයක් ඇති වෙන විශේෂඥයෙක් වෙන්නේ සේවකයා දැනුම මොට වෙච්ච තේරෙනවද? ඒ වගේම සේවකයාගේ වටිනාකම් අහිමි කරන නිකන් අවලංගු වාසියක් අතරපත් වෙනවා. ඒක වැඩක් හරියට කරන්නේ නැහැ. ඒ නිසා ශ්‍රම විභජනය නිවැරදිව කරා නම් ඒ තනතුරු වලට අදාළ පත්වන පුද්ගලයන්ට එකම කාර්ය දිගු කලක් සාපේක්ෂව දිගු කලක් තිස්සේ නිම කරන්න අවස්ථාව දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි රැකියාව විශේෂීකරණ නිර්මාණය වෙන්නේ. ශ්‍රම විභජනයේ අවසන් ඵලය තමයි රැකියාව විශේෂීකරණ කෙලියට එම. ඇයි අන්ශ්‍රමිකයන්ට වඩා පහසුවෙන් මේ කාර්ය නිම කරන්න එයාට හැකියාව ලැබෙනවා. ඒ නිසා අන්නයට වඩා ඉතා විශේෂඥයෙක් විදියට ඒ කාර්ය ඉෂ්ට කිරීම හැකියාව ලැබෙනවා. දැන් බලන්න සංගීත කණ්ඩායම් තියෙන මියුසික් ගෲප් ඒව බලන්න දැන් ගිටාර් එක ප්ලේ කරන කෙනා ගිටාර් එකම තමයි. දැන් අද එක මියුසිකල් ෂෝ එකේ එයා ගිටාර් එක ගහනවා. ඊළඟ මියුසිකල් එකේ ඩ්‍රම් එක ගහනවා. ඊළඟ එකේදී අපි තුමු සර්පිනාව ගහනවා. ඊළඟ එකේදී සින්දු ගන්න දෙන එකක්වත් කරනවා හරියට කරන්නේ නැහැ. ඒ නිසා එකම කාර්ය දැන් ගිටාරිස්ට් එකම කාර්යය දුන්නම එයා අනිවාර්යයෙන් මොකද එයාටම ආවේනික වූ අලුත් පද මේ නාදමාලා යටතේ එයා ගිටාර් එක ප්ලේ කරන්න ඉගෙන ගන්නවා. ඒ නිසා ශ්‍රම විභජනය නිවැරදිව කළා නම් ශ්‍රම විශේෂීකරණය නිවැරදි වෙනවා. එහෙනම් ශ්‍රම විභජනයේ වැරදි ආකාරයෙන් කරාම ශ්‍රම විශේෂීකරණයත් වැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වීම තුළින් සංවිධානකරණය අසාර්ථකත්වයේ කරා ගමන් කරනවා වෙනවා. අපි වෙන්න ඕනේ සංවිධානකරණය සාර්ථකත්වයේ කරා ව්‍යාපාරය ගෙනියන්න ඕනේ. ඒ වෙනුවට වෙන්නේ මෙහෙම වුණොත් සංවිධානකරණය ව්‍යාපාරය අසාර්ථකත්වයේ කරා ඇදගෙන යාමක් තමයි වෙන්නේ. පැහැදිලිනේ? ඊළඟට පාලන අවකාශ යෝග්‍ය හා ප්‍රශස්ත නොවීම. පාලන අවකාශ යෝග්‍ය හා ප්‍රශස්ත නොවීම. මොකද්ද මේ පාලන අවකාශ කියන්නේ? පාලන අවකාශ කියන්නේ span of control නැත්නම් span of management කියන ඉංග්‍රීසි පදයෙන් කැඩලෙන එක. සෑම කළමනාකරුවෙක් යටතේම ඔහුට ඍජුව වගකීමට බැඳෙන සහකරුන් පිරිසක් ඉන්නවා. ඒක තමයි පාලන අවකාශ කියන්නේ. තේරුණාද? සෑම කළමනාකරුවෙක් යටතේම ඔහුගේ අධීක්ෂණය හා පාලනයට නතු වන සහකරුන් පිරිසක් පත් කරලා තියෙනවා. ඒක තමයි පාලන අවකාශය කියන්නේ. දැන් නිදසුනක් වශයෙන් මේ තියෙන්නේ. ABC. ABC. මේ බලන්න දැන් ඒ කියන්නේ ප්‍රධාන කළමනාකරු. අපි තුමු විධායක ප්‍රධාන විධායක නිලධාරී CEO. එයාට තියෙනවා B හා C කියලා ප්‍රධාන කළමනාකරු දෙන්නේ. මේ B කියන කළමනාකරු යටතේ සහකරු සේවකෝ 40ක් පාලනය වෙනවා. C යටතේ 30ක් පාලනය වෙනවා. ඔය එක පාලන අවකාශය. තව පාලන අවකාශ තියෙනවා A
BC B යටතේ 3 දෙනයි C යටතේ 1 කෙනයි. එයා යටතේ 2යි. මෙයා යටතේ 2යි. මෙයාට 1 කෙනයි. මෙයාට 1 කෙනයි. ආදි වශයෙන්. අපි මෙන්න මේ වගේ එකට මේ මම මේක දෙක කියලා නම් කරන්නම්කෝ. මේක දෙක මේක එක. මේ පළවෙනි එකට වඩා දෙක වෙනස් නේද? දැන් A යටතේ දෙන්නෙක් පාලනය වෙනවා. B යටතේ කී දෙනාද? 1 කෙනයි. B යටතේ 1 කෙනයි. එයා යටතේ ඉන්නවා තව 3 දෙනෙක් මේ වගේ. තේරෙනවද? මෙයා යටතේ දෙන්නව වගේ. C යටතේ 1 කෙනයි. එයාගේ යටතේ තව දෙන්නෙක් පාලනය වෙනවා. තේරෙනවද? මේකට අපි කියන්නේ පටු පාලන අවකාශ. පටු. නැත්තම් උස් සංවිධාන ව්‍යුහය. මේකෙ වෙන්නේ A යටතේ දෙන්නයි B යටතේ ගොඩයි. C යටතේ ගොඩක් ඉන්නවා. මේකට කියන්නේ පුළුල් පාලන අවකාශ. පැතලි පාලන අවකාශ. තේරෙනවද? මෙතනදී මේ පාලන අවකාශයේ යෝග්‍ය වෙන්න ඕන. වර එක මේ වගේ පුළුල් පාලන අවකාශයක් වාසි වෙන්න පුළුවන්. වර එක මේ වගේ පටු පාලන අවකාශයක් වාසිදායක වෙන්න පුළුවන්. ඒක ඉතින් සාපේක්ෂයි. ඒක සාපේක්ෂයි. ව්‍යාපාරය අනුව, හිමිකරු අනුව, ව්‍යාපාරේ නිපදවන දේවල් අනුව, පිහිටීම අනුව, තරඟය අනුව වෙනස් වෙනවා. අපිට කියන්න බෑ මේක තමයි වාසි මේක. මේක තමයි කියලා අපිට ඇඟිලි දික් කරන්න බෑ. තේරුණාද? දැන් අපි හිතමු ක්‍රීඩා පුහුණු කරන පාසලක් ගත්තොත් එහෙම ඒකෙදි සමහරට මේ වගේ ක්‍රමයක් හොඳ වෙන්න පුළුවන්. මොකද කට්ටිය වැඩි වෙන විතර අපිට තරංකාරීත්වය වැඩි. හැමෝමත් එක්ක අපිට තරංගෙ වැඩි. දැන් අපි හිතමු මම තව එක්කෙනෙක් එක්ක මල්ල ක්‍රීඩා තරඟෙට දුවන්න පුරුදු වෙනකොට වඩා 30 දෙනෙක් එක පුරුදු වෙන එක හොඳ නරකද? හොඳයිනේ. ඇයි 30 දෙනෙක් අභිභව යන මම පුරුදු වෙනවා. දැන් මම නැත්තම් එක්කෙනෙක් එක පුරුදු වෙන්නේ. ඊළ තරඟෙට ගියාම තරඟෙදි 12ක් විතර කපාට දානවා. මොකද වෙන්නේ? මම ව්‍යාකූල වෙනවා. මට ස්ට්‍රෙස් එක එනවා. මට දුව ගන්න බැරි වෙනවා. ඒ වගේ ඉතින් ඒ ක්‍රීඩා පුහුණු කරන තැනකට වගේ නම් මේ වගේ අවකාශයක් හොඳයි. නමුත් අධ්‍යාපනය ලැබෙන තැනකට නම් මේ වගේ එකක් හොඳයි. මොකද පිරිස වැඩි වෙන සමහරට අපිට ඉගෙන ගන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ගුරුවරයාත් එක්ක තියෙන සම්බන්ධතාව අඩු වෙනවා. ගුරුවරයාත් එක්ක අපිට ප්‍රශ්න කරන්න, තර්ක කරන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. තේරෙනවද? ඒ වගේ මේ තියෙන්නේ පුළුල් පාලන අවකාශයක්. මේ තියෙන පටු. කියන්නේ එක්කලමනාකරුගේ අධීක්ෂණයට හා පාලනයට ලක්වන සහකරුණු සංඛ්‍යාත්මක පාලන අවකාශය කියන්නේ. ඒක සමහර මේ වගේ පුළුල් පාලන අවකාශයක් වෙන්න පුළුවන්. මේ වගේ පටු පාලන අවකාශයක් වෙන්න පුළුවන්. ඒක ඉතින් ඒ නිෂ්පාදිතය අනුව, ව්‍යාපාරය අනුව, කාලය අනුව වෙනස් වෙනවා. එහෙනම් යෝග්‍ය පාලන අවකාශ පාවිච්චි කරන්නේ නැත්නම්, ප්‍රශස්තව පාවිච්චි කරන්නේ නැත්නම් ඒත් සංවිධානකරණේ දුර්වල වෙනවා. පැහැදිලිද? අපි බලමු ඊළඟට පාලන අවකාශ යෝග්‍ය ප්‍රශස්ත නොවීම. දෙපාර්තමේන්තු යෝග්‍ය පරිදි ස්ථාපිත නොකර. මේකත් ප්‍රශ්නයක්. දැන් දෙපාර්තමේන්තු වඩා ඵලදායී ලෙස ස්ථාපිත කරන්න ඕන. තේරෙනවද? දැන් ඇඟලුම් කම්මලක ඩිසයිනින් ඩිවිෂන් එක. ඒ වගේම කටින් ඩිවිෂන් එක, සෝවින් ඩිවිෂන් එක මහාන. ඒ වගේම අයනින් ඇන් පැකින් ඩිවිෂන් එක. හරි තාර්කිකයිනේ. දැන් අපි හිතමු රෙදි නිර්මාණය කිරීම, මැසීම එකම තැන තිබුණ සමහර එක හරියට කරන්නේ. තේරෙනවද? රෙදි කපන එකයි මහාන එකයි එක තැන තිබුණොත් සමහරට හරියට කරන්නේ නැහැ වැඩ. තේරෙනවද? සමහර මාරු වෙන්නත් පුළුවන්. ඒ නිසා දෙපාර්තමේන්තු යෝග්‍ය පරිදි ස්ථාපිත නොකළොත් වෙන්නේ අනිවාර්යයෙන්ම සංවිධානකරණය මන්දගාමී වෙනවා. සංවිධානකරණයෙන් අපේක්ෂිත ඉලක්ක වලට අපිට යන්න අපහසු වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි යෝග්‍ය සේවකයින් තනතුරු වලටපත් නොකිරීම. ලොකුම දුර්වලතාවය. දැන් සංවිධානකරණයේ ඊටාම ප්‍රශස්තාකාරයෙන් දියත් කරන්න නම් අපි දෙපාර්තමේන්තු ඇති කරලා තනතුරු ඇති කරනවනේ. ඒ තනතුරු වලට යෝග්‍යම සේවකින් පත් කරන්න ඕනේ. ඒ කියන්නේ දැනුම තියෙන, පළපුරුද්ද තියෙන, උනන්දුව තියෙන, කැප වෙන්න පුළුවන් තනතුරු වැඩ කරන්න කැමති අය. දැන් සමහරට මට යම් තනතුරක වැඩ කරන්න දැනුම තියෙනවා. හැබැයි මම ඒ තනතුරු වැඩ කරන්න කැමති නෑ පෞද්ගලිකව. තේරෙනවද? උදාහරණයක් වශයෙන් මට ගුරුපත්වීම ලැබුණොම අපේ සිස්ටර් ප්‍රින්සිපල් ඇහුවා මාස්ටර් ඔයා කැමති වඩා ආර්ථික විද්‍යාව උගන්වන්නද ගිණුම් කරන උගන්වන්නද? මම කැමති ගිණුම් කරන උගන්වන්න. කිව්වට ඉතින් එතන ගිණුම් කරන උගන්වන මේ කරන එකක් නෑ. තියෙන ආර්ථික විද්‍යාවට. මම ආර්ථික විද්‍යාව තමයි උගන්වන්න පටන් ගන්න. පසු කාලීනව ඒකට ස්ථිර ගුරුවරයෙක් බඳව ගැනීම තුළ මට සිදු වෙනවා ව්‍යාපාර අධ්‍යයනය පැත්තට නැඹුරු වෙන්න. නමුත් මම
ආර්ථික විද්‍යාව කළේ කැමැත්තෙන් නෙවෙයි. මගේ කැමැත්ත එකවුන්ටන්සි. මට තාමත් මගේ ඇඟේ වැඩ කරන්නේ ගිණුම් කරන්නේ. මට බොහෝ එකවුන්ටින් ගුරු දහසකට වඩා මට එකවුන්ටින් ඔබට තාර්කික ඉගැන්වීම හැකියාව තිබුණොත් මම මට ඒ ශේෂ්ත්‍රය දිගටම යන්න අවස්ථාව ලැබුණේ නැහැ. තේරුණාද? ඒ වගේ මේ යෝගසෝ ගැන එකයි තනතුරට වැඩ කරන්න සුදුසුකම් තියෙන්න ඕනේ යාට. පළපුරුද්ද තියෙන්න ඕනේ. එයාට කැපවෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එයාට කැමැත්ත ආසාව තියෙන්නත් ඕනේ. අන්න ඒව පදනම් කරගෙන තනතුරු දුන්නොත් සේවකයෝ ඉතාම ඉහළ ඵලදායීතාවක් ලබා දෙන ආකාරයෙන් වේසමාංශල වැඩ කරනව නැත්නම් වැඩ කරන්නේ නැහැ. එහෙම වැඩ කරොත් තමයි සාර්ථක වෙන්නේ. ඉතින් එහෙමනම් යෝග්‍ය සේවකින්පත් නොකිරීමෙන් වෙන්නේ මොකද්ද? ඒ වගේ ක්‍රියාශීලී අභිප්‍රේරණීය සේවකයෝ ඇති වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම සේවක ඵලදායීතාව පහළ යනවා, සංවිධානකරණය අසාර්ථක වෙනවා. ඊළඟට 6 වෙනි එක. තනතුරු වලට ප්‍රමාණවත් අධිකාරියක් ලබා නොදීම. මේකටම සම්බන්ධයිනේ. අපි ඉස්සෙල්ලා කිව්වේ තනතුරු වලට සුදුසුකම් ඇති අය, පළපුරුද්ද ඇති අය, උනන්දු ආසාව ඇති අය පත් කරන්න. එහෙම නොවුනොත් වැඩ කරන්නේ නැහනේ. සේවකයෝ පත් වෙයි වැඩ කරන්නේ නැහැ. අපේක්ෂිත ඵලදායීතාව ලැබෙන්නේ නැහැ. අපි හිතමු සුදුසුකම් ඇති, පළපුරුද්ද ඇති, කැමැත්ත ඇති අය පත් කරා කියලා. පත් කරාට ඒගොල්ලන්ට ප්‍රමාණවත් අධිකාරියක් දෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒත් වැඩ කරන්නේ නැහැ. අධිකාරිය කියන්නේ බලතල. මොකද මට අධිකාරියක් ලැබුණොත් තමයි මම වැඩ කරන්නේ. මම විශ්වවිද්‍යාලේ දෙවන වසරේ ඉගෙන ගන්න කාලේ මම කිව්වා මම උපාලි මෝටර් කම්පැනි එකේ తాවකාලිකව රැකියාවක් කළා. මම සතියක් විතරම නිකන් හිටියා. මොකද මාව ගත්තරත් විරුද්ධ. මොකද මම පත්තරේ වේකන්සියක් දැකලා ඇප්ලිකේෂන් එකවල මම ඉන්ටර්වයුව පාස් වෙලා ගියේ. ඒ සුපරීක්ෂකවරයෙක් හිටියා. එයා ඇතුළේ ඉන්න සේවකයෙක්ම කෙනෙක්. ලේබර් කෙනෙක්. කම්කරු කසෙන් ගත්ත කෙනෙක් ප්‍රොමෝට් කරන්න බැලුවා මල්ටි ඩියුටි ක්ලාක් කියලා. ඒ අතරේ මැනේජ්මන්ට් එක කැමති නැහැ ඒකට. මැනේජ්මන්ට් මාව ගත්තා. ඉතින් ඔකට ඔය ගැටු. ඒත් අනිත් ඒ සුපරීක්ෂක 3-4 දෙනෙක් හිටියා. ඒ හැමෝම විරුද්ධයි මට. ඉතින් නිකන් කතා කරන එච්චරයි. ඉතින් මං අහන මොනවද මට කරන්න ඕනේ? නෑ මුකුත් කරන්න ඕනේ නෑ. ඉතින් මං ඉතින් hina වෙලා අහනවා නෑ එහෙම නෙවෙයි වැඩක් කරන්න එපා. මිස්ටර් අසෝලාවන් පස්සේ මොකද ඒ කියන එක්කෙනා මොකද්ද සරම් ප්‍රෝග හැදිලා නිවාඩු ගිහලා සතියක් හෝ දෙකක් මං හිටියා. එයාම දෙයි හිටියා. මම ඉතින් මට හරි ඔඩ් එක. හරිම මානසික පීඩාවන්නේ. පොත් කියවනවා, රෙස්ට් රූම් එකට යනවා, පොඩ්ඩක් ඔළුව ගහන් ඉන්නවා, එනවා. ඉතින් හරි ප්‍රශ්න හැමෝම මන් දිහා මුතු විදිහට බලනවා. ඒ කරන වැඩකුත් නෑනේ. අන්තිමට අපේ සෙක්ෂනල් හෙඩ් ප්ලාන්ට් මැනේජර් බෙල් එක ගහනවා පියන්ට. පියන් දුර ගිහලා සර් බොස් එන්නේ කිව්වා. වාඩින්න කිව්වා. මගෙන් ඇහුවා මිස්ටර් වීරසේකර කියලා මුලින්ම කිව්වේ. මිස්ටර් වීරසේකර ඔයා දැන් වැඩ මොනවද කළේ? මේ දැන් ඔයා දවස් කීපයක් වෙන ඇවිල්ලා මොනවද කියලා. මම කිව්වා මුකුත් කළේ නැහැ කියලා. පාරකෝ දැන් ඔයා ආවේ වැඩ කරන්නේ මොකෝ වැඩ කරන්න අයිති එහෙනම් වැඩ කරේ නැත්තේ? මම කිව්වා එක එක්කෙනාගේ මෙන්න නම් එක එක්කෙනාගෙන් ඇහුවා. ඒගොල්ලෝ පාර යනවා අයිසේ. අයි ප්‍රශ්නේ දැන් මෑන්ට කට්ට බෑන් අයිසේ මෙතන ප්‍රධානිය ඒ නම් කියලා ඒ අසවලාද මමද? මම කිව්වා සර්නේ මගෙන් ඇහුවද? මම කිව්වා නැහැ. ඉතින් මම කිව්වා මම හිතුවේ නැහැ මොකද අරගොල්ලෝ කිව්වා අර අසවලා එනවා මිස්ටර් අපි මාර කියලා මිස්ටර් ආරාම ඔයාට වැඩ පවරයි මිස්ටර් ආර් තමයි මෙතන ඔක්කොම බලන්නේ. එහෙම කිව්වද? මම ඒකත් බලන්න බැන්න. බලකොත් තමුස්ස හෙට ඉඳන් මෙන්න මේ ඩියුටි එක මට කරන්න ඕන. උදේ ආපු ගමන් මෙන්න මේ රිපෝට් එක මට හදලා දෙන්න ඕන කිව්වා. තේරුණාද? ඊට පස්සේ මේටි කරන්න ඇටෙන්ඩර් රෙජිස්ටර් දාන්න කිව්වා. අන්න මට දැන් එයා වාචිකව බලතල දුන්නා. දුන්නා මොකද උනේ? දැන් මට පොත් බලන්න පුළුවන්ද? මම දැන් වැඩ කරලා පෙන්නන්න ඕනේ. ඒ ඊළඟ සතිය වෙනකොට එක සතියයි දවස් 5යි ඊළඟ සතිය වෙනකොට ආයිසේ තමුසේ මරු බඩුවන්නේ. හොඳට වැඩ ටික අල්ලගත්තනේ. බලනවා ෂෝක් ඔච්චර වැඩ කරන්න පුළුවන් එකේ මේ පිස්සුවක් නෑ නැටුවේ. එයා මට ගොඩක් ලෙන්ගතුණා ඊට පස්සේ. මම අන්තිමට ඉවත්තුනේ එතන නිවාඩු ප්‍රශ්නේ ආවා. ඒක පුළුවන් නම් ඔයා ඉන්න ඉතින් ඔයාලා දැන් වැඩත් අල්ලගත්ත එකේ මට ඉතින් ඔයාලට මේකට පහසුකම් දෙන්න බෑ. මොකද මමත් කරන්න රැකියාව. මොකද මම ලෙක්චර්ස් තියෙනකොට පැනලා යනවා. ඒකට ඇත්ත කතාව. තේරුණාද? ඉතින් සල්ලි නැතිකම මට ඒ කාලේ ඉගෙන ගන්න. එතකොට මේ එයා කැමතිුනේ දැන් මම අයින් වෙනවට. තේරුණාද? අන්න ඒ වගේ දැන් මට ඒ කාලේ අධිකාරිය ලැබුණේ නැහැ. බලතල ලැබුණේ නැති නිසා මම වැඩ කළේ නැහැ. එහෙනම් ප්‍රමාණවත් අධිකාරියක් ලබා දුන්නේ නැත්නම් සේවකයෙක් කතරම් දක්ෂ වුණත් පළපුරුදු වුණත් ඒගොල්ලන්ගෙන් නිසි ඵලදායීතාවය ලැබෙන්නේ නැහැ. එහෙනම් සංවිධානකරණය අසාර්ථක වෙනවා. පැහැදිලිනේ? ඊළඟ එක තමයි අධිකාරිය හා වගකීම් වල සමානත්වයක් නොමැති වීම. ඒ කියන්නේ මොකක්ද? අධිකාරිය හා වගකීම් වල සමානත්වයක් නොතිබුණොත් ඒ සංවිධානකරණය අසාර්ථකයි. ඒ කියන්නේ අධිකාරිය කියන්නේ බලතල වැඩ කරන්න ලැබෙන හිමිකම. වගකීම් කියන්නේ අපට කරන්න බාර වෙන රාජකාරී. තේරුණාද? මේ කියන්නේ
මට තනතුරට අනුව වැඩ ගොඩාක් පැවරෙනවා. රාජකාරීන් ගොඩාක් පැවරෙනවා කරන්න. බලතල චුට්ටක් දෙනවා. සාර්ථකද? ගැලපෙනවද? නැහැ. එහෙනම් ඒ බලතල චුට්ටකින් මට ගොඩක් වැඩ කරන්න බෑ. එහෙමනම් ඒ වගකීම් ගොඩක් පවරනවා නම් රාජකාරීන් ගොඩක් පවරනවා මට බලතලත් ගොඩක් දෙන්න ඕනේ. ඒක තමයි අධිකාරිය සහ වගකීම් වල සමානත්වයක් තියෙනවා කියන්නේ ඒකයි. ඒ සමානත්වය නැති වුණොත් අසාර්ථකයි. එහෙම නැත්නම් මට බලතල ගොඩාක් දෙනවා. දුන්නට වැඩ දෙන්නේ ටිකයි. රාජකාරීන් පවරන ටිකයි. ඒකත් අපරාධයන්නේ. මට ගොඩක් දේවල් කරන්න බලතල තියෙද්දි මට මගෙන් ටිකයි වැඩ ගන්න. අසාර්ථක. එහෙනම් මට ගොඩක් වැඩ කරන්න දුන්න නම් මට බලතලත් ගොඩක් දෙන්න ඕනේ. අන්න එහෙම නැත්නම් අපි කියනවා අධිකාරිය සහ වගකීම් වල සමානත්වයක් නැනුගලපීම අසාර්ථකයි. මොකද්ද? සංවිධානය කරන ක්‍රියාවලිය අසාර්ථක වෙනවා. ඊළඟට අනකිරීමේ දූරාවලිය අවිධිමත් වීම. තේරෙනවද ඒක? අනකිරීමේ දූරාවලිය කියන්නේ මම යම් තනතුරකටපත් වුණාම මට එකම මොහොතේ එක් කළමනාකරුවෙක් අනක් දෙනවා යම් කිසි දෙයක් කරන්න. ඒ මොහොතේම තව කළමනාකරුවෙක් අනක් දෙනවා යමක් කරන්න. මං කියනවා සර් මට අසවල් සර් මෙහෙම කිව්ව නෑ තමුසේ ඒක වැඩක් නෑ. එයා නෙවෙයි මෙතන ලොක්ක මමනේ ලොක්ක මං කෙනෙක් කරනවා. ඊට පස්සේ ඩිරෙක්ටර් කෙනෙක් කියලා ඒ දෙන්නගේ වැඩ කරන්න බෑ තව එකක්. මං දැන් මොකද වෙන්නේ? මං අතරමං වෙනවනේ. අන්න එහෙමනම් අනකිරීමේ දූරාවලිය අවිධිමත්. එහෙම වෙන්න බෑ. එක් සේවකයෙකුට එක් වරකට එක් කළමනාකරුවෙක් විතර නියෝග දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි එයාට කිසි ව්‍යාකූලතාවයක් නැහැ, කිසිම පීඩනයක් නැහැ. පැවරු රාජකාරී නියමාකාරයෙන් කරන්නේ එතකොටයි. සංවිධානකරණය සාර්ථක වෙන්නේ එතකොටයි. මෙහෙම වුණොත් අසාර්ථක වෙනවා. ඊළඟට සම්පත් ප්‍රමාණවත් පරිදි බෙදා නොදීම. සම්පත් ප්‍රමාණවත් පරිදි බෙදා නොදීම. දැන් තනතුරු වලට හොඳම සේවකව පත් කරනවා. තනතුරු වලට ප්‍රමාණවත් ලෙස වගකීම් පවරනවා. ඊට සමාන බලතල දෙනවා. දුන්නට සම්පත් මදි. ඒ තනතුරේ වැඩ කරන්න විවිධ සම්පත් අවශ්‍යයි. පරිගණකයන්ට නැත්නම් ඇඩින් මැෂින් ගණකයන්ට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය දුරකථන පහසුකම් ඒව නොමැතිව තේරෙනවද? ඒ තනතුරේ වැඩ කරන්න බෑ. එහෙනම් සම්පත් ප්‍රමාණවත් පරිදි දුන්නේ නැහැ කියන්නේ මොකද්ද වෙන්නේ? තනතුරේ කටයුතු අක්‍රිය වෙනවා. අපේක්ෂිත ශ්‍රම ඵලදායීතාව ලබා ගන්න බැරි වෙනවා. එහෙනම් අවසන් වශයෙන් සංවිධානකරණේ ෆේල් වෙනවා, අසාර්ථක වෙනවා. ඊළඟට නිවැරදි සමායෝජනයක් නොකිරීම. අවශ්‍යම දෙයක්නේ. සියලු දෙපාර්තමේන්තු හා සියලු තනතුරු වල කාර්යයන් ඉලක්ක ළඟා කර ගැනීම දෙසට යොමු කරවන්න ඕනේ. කළමනාකරුවෝ, සුපරීක්ෂකයෝ, වැඩමූලිකයෝ, ටෙක්නීෂියන්ලා, තාක්ෂණ ශිල්පීන් වැනි අය, රැකියා පිරිවිතරය, රැකියා විස්තරය, නීති රීති, ඒ වගේම ජොබ් කාඩ් එක, එකිනෙකා සේවකට උදේ පාන්දර දෙන්න මෙන්න වගේ රාජකාරී. ජොබ් කාඩ් එකක් දෙනවා. ඒක කරලා අස්සම් කරලා ඊට පස්සේ හවසට බාර දෙන්න ඕනේ සෙක්ෂන් හෙඩ්. සෙක්ෂන් හෙඩ් බලනවා මෙයා වැඩ කරලා තියෙනවා. වැඩ කරලා නැත්නම් ඇයි මේක කරේ නැත්තද ඔයාලට මේක කරන්න පුළුවන්. ඒ මොකද ප්‍රශ්නේ? අන්න මෙයා හේතු කියනවා. ඒ වගේ අන්න ඒ ක්‍රම මගේ රැකියා විස්තරය කියන්නේ මොකද්ද? තනතුරට දාලා කාර්යන් විස්තර කරන ලේඛනය. රැකියා පිරිවිතරේ තනතුරට අවශ්‍ය සුදුසුකම් විස්තර කරන ලේඛනය. ඒ වගේ රැකියා විස්තරේ, රැකියා පිරිවිතරේ, ඒ වගේම කාර්ය සටහන, ජොබ් කාඩ් එක. වැනි ක්‍රම මගින් සියලුම දෙපාර්තමේන්තුව සියලුම සේවක කටයුතු ඉලක්ක ළඟා කර ගැනීම සඳහා යොමු කරවීමක් කරන්න පුළුවන්. ඒ සමායෝජනය අවශ්‍යමයි. සංවිධානකරණයේ අග්‍රඵලය තියෙන්නේ සමායෝජනය තුලයි. සංවිධානකරණයේ අග්‍රඵලය තියෙන්නේ කොතනද? සමායෝජනය තුල. සමායෝජනය තුලින් අර දෙපාර්තමේන්තු කරන්නේ සියලු ක්‍රියාකාරකම් වලට හොඳ මුවහත් කිරීමක් ලැබෙනවා. හොඳ නව පණක් ලබා දෙනවා. දෙපාර්තමේන්තු කරන්නේ කියන්නේ කාර්යයන් හඳුනා ගැනීම, වැඩ බෙදීම, දෙපාර්තමේන්තු කරන්නේ බලතල සහ වගකීම් පැවරීම, සම්පත් බෙදීම, වැඩ කිරීමේ ප්‍රමිති ඇති කිරීම කියන ඔක්කොටම හොඳ උද්දීපනයක්, උත්තේජනයක් ලබා දෙන මොකක් මගින්ද? සමායෝජනය මගින්. සමායෝජනයේ නොමැති කල ඒ උත්තේජනය නැහැ. එහෙනම් ඇල්මර්ණු ස්වභාවයෙන් මන්දගාමී ලෙස ව්‍යාපාරක මෙහෙයුම් කර දුවේයි, සංවිධානකරණය අසාර්ථක වෙනවා. මෙන්න මේ වගේ දුර්වලතා නිසා තමයි සංවිධානකරණය අසාර්ථක වෙන්නේ. හැමදාම වගේ උක අහන්නේ ඉඳ හිට අහනවා. සංවිධානකරණයේ ප්‍රයෝජන නිතරම අහනවනේ. මේක නිතර ඇහුව නැතත් මේක හරි වටිනා ඒකක අපි සාකච්ඡා කළේ. හොඳයි දරුවනේ. සංවිධානකරණයේ ඒකගේ නිම නැහැ. දැන් ගුරුවත් පොත අනුව මේ පාඩම් පරිච්ඡේදයේ කතා කරන්නේ උච්චරයි. ඊළඟ පරිච්ඡේදය තුලින් සංවිධානකරණයේ තවත් වටිනාම ඒකකයක් වන සංවිධානකරණ මූලධර්ම, සංවිධාන ව්‍යුහය ගැන අපිට විස්තර කතා කරන්න පුළුවන් වෙනවා.